අයිබෝන් අපි අද කතා කරමු සත්‍යතා රුක් සටහන් ක්‍රමය පිළිබඳව. මේ සත්‍යතා රුක් සටහන් ක්‍රමය සංකේත තර්ක ශාස්ත්‍රයත් එක්ක තියෙන ඒකකයක්. ඉතින් මේ කොටසේ ඔබට විභාගයේදී මේ කොටසෙනුත් අනිවාර්යයෙන්ම MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට සහ දෙවනි ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබා ගන්න පුළුවන් විෂය ඒකකයක් තමයි සත්‍යතා රුක් සටහන් ක්‍රමය. මේකෙදි අර අපි සංකේත තර්ක ශාස්ත්‍රයේ භාවිතා කළ සංක්ෂේපණ රටාව සහ සංකේතකරණය අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒක අපි පෙර දැනුවත් කිරීමක් කරලා ඇති. නැවත මම එය සත්‍ය චක්‍ර පාඩමත් එක්ක ඔබට නැවත මතක් කිරීමක් කරනවා සංකේත තර්ක ශාස්ත්‍රයේ මූලික ටික. ඒකට අපි අද කතා කරනවා සත්‍යතා රුක් සටහන් ක්‍රමය හා බැඳුණු රීතීන් සහ ඒ සරල අවස්ථා ටිකක් අපි කතා කරලා බලමු. අපිට තියෙනවා සත්‍යතා රුක් සටහන් ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අපේ තර්කයක් තුල තියෙනවා අපිට ප්‍රතිජානන අවස්ථාව සහ ප්‍රතිෂේධන අවස්ථා කියලා දෙකක්. දැන් මේ ප්‍රතිජානන හා ප්‍රතිෂේධන අවස්ථා කියලා කියන්නේ දැන් අපිට තියෙනවා P ගම්ම්‍ය Q කියලා අවස්ථාව මේ ගම්ම්‍ය ප්‍රකාශනයක්. එතකොට මේ ගම්ම්‍ය ප්‍රකාශනයේ තියෙන ප්‍රතිජානන අවස්ථාව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රතිෂේධන අවස්ථාව තමයි අපි P ගම්ම්‍ය Q කියන්නේ not P ගම්ම්‍ය Q කියලා කියන්නේ මේක ප්‍රතිජානන අවස්ථාව මේක ප්‍රතිෂේධන අවස්ථාව මේ ගම්ම්‍ය ප්‍රකාශනික. ඒ වගේම සංයෝජක අවස්ථාවක අපි කියනවා P සංයෝජක Q මේ තියෙන ප්‍රතිජානන අවස්ථාව ප්‍රතිෂේධන අවස්ථාව තමයි මේ P සංයෝජක Q කියලා කියන්නේ. මේ වගේ අපිට මේ නියති පදත් එක්ක ප්‍රතිජානන හා ප්‍රතිෂේධන කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සත්‍යතා රුක් ක්‍රමයේදී මේ ක්‍රම දෙකේ කොහොමද රීතීන් හැදෙන්නේ කියලා අපි බලමු එකින් එක කතා කරලා. ඊළඟට අපිට තියෙනවා දැන් අපිට සංකේත අපි බලමු අපි කොහොමද සංකේත දෙන්නේ කියලා. ගම්ම්‍ය ප්‍රකාශනයකින් අපිට තියෙනවා P ගම්ම්‍ය Q කියන අවස්ථාව. එතකොට මේ P ගම්ම්‍ය Q කියන අවස්ථාවක අපේ සත්‍යතා ඇගුම් ලැබෙන්නේ TT FF කියන අවස්ථාව තමයි විචාරය දෙකයි තියෙන්නේ. මේ පැත්තට අපි TF කියලා දෙනවා. එතකොට ගම්ම්‍ය ප්‍රකාශනයක TF අවස්ථාව විතරයි F වෙන්නේ. අනිත් අවස්ථා ටික ඔක්කොම T බවට පත් වෙනවා. බලන්න ප්‍රතිජානන අවස්ථාවක කොහොමද පළවෙනි රීතිය විදිහට රුක් සටහනේ සඳහන් වෙනවා මේ විදිහට P ගම්ම්‍ය Q අවස්ථාවේ අපිට කැඩෙනවා. එතකොට අපි රුකක් විදිහට යන්නේ එක අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ නිෂේධන අවස්ථා එකයි. එතකොට ඒක අපිට තියෙනවා මෙතන අනිත් T අවස්ථා තියෙනවා 3ක්. දැන් ඇගයුමේ ප්‍රධාන ඇගයුම මේ ගම්ම්‍ය සංකේත ලැබුණු ඇගීමේ තියෙනවා F අවස්ථා එකයි. ඊළඟට T අවස්ථා තියෙනවා 3ක්. එතකොට එක අවස්ථාවක් විතරක් තියෙනවා නම් අපි ඒවට කියනවා කඳ අවස්ථාව කියලා. කඳ කියලා කියනවා. එතෙන්ට ඊළඟට මෙතන තියෙනවා T අවස්ථා 3ක්. ඒ කියන්නේ එතකොට ඒවට අපි කියනවා ශාඛා කියලා. ශාඛා අවස්ථා කියලා. එතකොට ශාඛා අවස්ථාවලදී බෙදිලා යනවා. මේ විදිහට රුක බෙදිලා යනවා. එතකොට T අවස්ථාව අපිට තියෙනවා ප්‍රතිජානන අවස්ථා 3ක් තියෙනවා. අපි ඒවට මේ විදිහට ශාඛා විදිහට කඩා ගන්නවා. එතකොට පූර්වාංගය බලන්න අපිට එතකොට තියෙනවා පූර්වාංගයේ වැඩි අවස්ථා තියෙන්නේ F කියන අවස්ථාව. පූර්වාංගය. එතකොට මේ අවස්ථා තුනෙන් පූර්වාංගයේ වැඩි ප්‍රමාණයක් තියෙන F අවස්ථාව. ඊළඟට මේ අවස්ථා තුනෙන් අපරාංගයේ තියෙන්නේ T අවස්ථාව තමයි වැඩියෙන් තියෙන්නේ. එතකොට පූර්වාංගය not වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ නිෂේධනය අපි මෙතන ලියනවා not P කියලා අපරාංගය Q කියලා ලියනවා. ඔන්න ප්‍රතිජානන අවස්ථාවේ පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ ගම්ම්‍ය ප්‍රකාශනයක ප්‍රතිජානනයක් ශාඛාවක් විදිහට කැඩෙන්නේ. එතකොට ඒකේ පූර්වාංගය not P වෙනවා අපරාංගය Q වෙනවා. අපි බලමු ඒකේ ප්‍රතිෂේධන අවස්ථාව. ප්‍රතිෂේධන අවස්ථාව වෙන්නේ P ගම්ම්‍ය Q ඒකේ නිෂේධන අවස්ථාව. එතකොට මේකේ අපිට තිබුණේ ඔබට මම ඉස්සෙල්ලා පෙන්නලා ඇති මේ TF F වෙනවා. එතකොට මේක කඳක් විදිහට ලියවෙන්නේ. මේක අපි කඳක් විදිහට භාවිතා කරන්නේ. එතකොට කඳක් කියලා කියන්නේ 1 අපි ගහක කඳක් අපි පෙන්නනවා. මේ කඳ යන්නේ ශාඛා විදිහට බෙදෙනවා. ගහක අතු බෙදිලා යනවා. මෙන්න මේ ඒකකයේ පදනම් කරගෙන තමයි මෙන්න මේ රටාව පදනම් කරගෙන තමයි
මේ රුක් සටහන හැදිලා තියෙන්නේ. ඒකට ඒක අපි 11 වසරේ ගණිතයේදී අපි මේ පාඩම හදාarලා තියෙනවා රුක් සටහන් කියලා. ඒක අපි තර්ක ශාස්ත්‍රයේදී භාවිතා වන ක්‍රමවේදය තමයි ඔබට මේ පැහැදිලි කරන්නේ. එතකොට TF නම් F වෙනවා. එතකොට TF වෙන්නේ එතකොට ඒකේ එක අවස්ථාවයි තියෙන්නේ. අනිත් අවස්ථාව ඔක්කොම T මේ අවස්ථාවේදී විතරයි F වෙලා තියෙන්නේ. එතකොට ඒක කඳක් බවට පත් වෙනවා. එතකොට අපි දැන් මොකද කරන්නේ? එතකොට එක යට එක TF වෙන පූර්වාංගය T වෙනවා. ඒ කියන්නේ P මේ තියෙන විදියමයි අපරාංගය F වෙනවා. not Q වෙනවා. එතකොට මේ දෙවනි රීතිය විදියට පෙන්නනවා මේක. එතකොට not P ගාම Q කියලා තිබුණොත් අපි ලියන්න ඕනේ P not Q කියලා එක යට එක. දැන් අපි බලමු සංයෝජක අවස්ථාව. P සංයෝජක Q කියන අවස්ථාව. දැන් මේකෙත් අපි ඇගයුම් ටික දැම්මොත් T T F F T F T F මේකේ T T වෙන්නේ මෙන්න මේ අවස්ථාව විතරයි. අනිත් ඔක්කොම අවස්ථා F බවට පත් වෙනවා. දැන් බලන්න මේකේ ප්‍රතිජානන අවස්ථා. දැන් ඒකෙන් අපිට පුළුවන් P සංයෝජක Q කියලා කියන්නේ මේ අවස්ථාව. මේ අවස්ථාව තියෙන්නේ එකයි. එතකොට ඒක කඳක් විදියට අපි දැන් දන්නවා කඳක් කියලා කියන්නේ එක අවස්ථාවක් විතරක් තියෙනවා. අපි ඒක කඳ විදියට ලියනවා. ඒකට එක ලියනවා. දැන් පූර්වාංගය T කියලා කියන්නේ P අපරාංගය T කියලා කියන්නේ Q. ඔන්න ප්‍රතිජානන අවස්ථාව අපි PQ කියලා ලියනවා. ඒකේ ප්‍රතිෂේධන අවස්ථාව අපි ගත්තොත් P සංයෝජක not P සංයෝජක Q කියන එක. එතකොට ඒකේ අවස්ථා තියෙනවා F කියන අවස්ථා තුනක්. එතකොට එකකට වැඩි වුණොත් එකකට වැඩි වුණොත් අපි එතකොට ශාඛා විදිහට භාවිත කරන්නේ. දැන් අපි දැන් මෙතන එනම් අපිට ශාඛාවක් වලට කැඩෙනවා. මේ විදිහට රුකකට කැඩෙනවා. එතකොට ඒකේ මෙන්න මේකේ විරුද්ධ එක තමයි මෙතෙන්ට යන්නේ. එතකොට පූර්වාංගයත් බලන්න වැඩි අවස්ථාව මේ අවස්ථා තුනෙන් පූර්වාංගයත් F අපරාංගයත් ඒකේ වැඩි අවස්ථාව යන්නේ F. එතකොට පූර්වාංගයත් not P වෙනවා අපරාංගයත් not Q බවට පත් වෙනවා. ඒ සංයෝජක අවස්ථාවේදී අපි භාවිත කරන රීතිය. ඊළඟට අපි බලමු වියෝජක අවස්ථාවේදී කොහොමද වෙන්නේ කියලා. P වියෝජකයි Q කියන අවස්ථාව. මේකෙදී භාවිත වෙනවා ඇගයුම් ටික අපි දාලා බලුවොත් TT FF TF 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 වියෝජක අවස්ථාවේදී FF අවස්ථාව විතරයි F වෙන්නේ. අනිත් අවස්ථා ඔක්කොම T බවට පත් වෙනවා. මේකේ එතකොට එක අවස්ථාව මෙන්න මේ ප්‍රතිෂේධන අවස්ථාව කියන්නේ මෙන්න මේ අවස්ථාව. එතකොට අනිත් අවස්ථාව ඔක්කොම මෙතන විතරයි F වෙන්නේ. අනිත් අවස්ථාව T වෙනවා. එතකොට නිෂේධන අවස්ථාව. ඒ කියන්නේ not P වියෝජකයි Q කියන අවස්ථාව කඳක් බවට පත් වෙනවා. එතකොට පූර්වාංගයත් not P වෙනවා. අපරාංගයත් not Q වෙනවා. ඒකට එක අපි ලියනවා. ඊළඟට අපි බලමු ඒකේ ප්‍රතිජානන අවස්ථාව P වියෝජකයි Q කියන අවස්ථාව. අපි ඒකෙදි භාවිතා කරනවා දැන් මෙතන කඳක් ගියා නම් මෙතන T අවස්ථා අපිට තුනක් තියෙනවා. මෙන්න මේ T අවස්ථා තුනක් තියෙන නිසා අපි ඒක රුකක් විදිහට කැඩෙනවා. කැඩෙනකොට බලන්න ඒකේ වෙන වැඩේ ඒකේ මෙන්න මේ කියන අවස්ථා තුනේ. මේ කියන අවස්ථා තුනේ වැඩියෙන් තියෙන්නේ එතකොට T අවස්ථාව මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තේ වැඩියෙන් තියෙන්නේ T අවස්ථාව. එහෙනම් රුකක් විදිහට කැඩෙනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය එහෙනම් මේ පැත්තත් T වෙනවා මේ පැත්තත් Q වෙනවා. ඒ වියෝජක අවස්ථාවේ ප්‍රතිඡේදන අවස්ථාව හා ප්‍රතිජානන අවස්ථාව. ඊළඟට අපිට තියෙනවා P උභයගාමී Q කියන අවස්ථාව. අපි ඇගයුම් ටික දුන්නොත් TT FF TF TF බලන්න ඒකේ දෙපැත්තම සමාන වුණොත් අපි ඒවට කියනවා T කියලා. මේ පැත්තත් F මේ පැත්තත් F. එතකොට T වෙනවා. මේ පැත්තත් T මේ පැත්තත් T වෙනවා. අනිත් අවස්ථා දෙක F අවස්ථාව වෙනවා. එතකොට අපි බලමු ඒකේ කොහොමද වෙන්නේ මේක සමානව තියෙනවා. ඉතින් අපිට ඒකේ ප්‍රතිජානන අවස්ථාව තමයි P උභයගාමී Q. ඒ කියන්නේ එතන T අවස්ථා දෙකක් තියෙනවා. නම් මේක ශාඛාවක් බවට පත් වෙනවා. මොකද එකකට වඩා වැඩි නිසා. ඒකට අපි T කියලා කියන්නේ මේකේ අවස්ථා දෙකක් තියෙනවා. නම් T උනත් T වෙනවා. ඒ කියන්නේ එක පැත්තකට දෙනවා
P අනිත් පැත්තේ Q තියෙනවා. ඔන්න ඒත් අපිට T වෙනවා. අනිත් මේකේ තියෙන්නේ පූර්වාංගය not P අපරාංගය not Q. ඒතකොට මේ අවස්ථා දෙකත් එතකොට කැඩෙන්නේ අපිට මෙන්න මේ අවස්ථා දෙක. ඒ කියන්නේ ප්‍රතිජාන අවස්ථාවේදී කැඩෙනවා මෙන්න මේ අවස්ථා දෙක. කියන්නේ පූර්වාංගය T අපරාංගය Q. කියන්නේ පූර්වාංගය T අපරාංගය T වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාව වෙන්නේ FF අවස්ථාව. ඒ කියන්නේ පූර්වාංගය F වෙනවා අපරාංගයත් F වෙනවා. බලමු මේකේ ප්‍රතිඡේදන අවස්ථාව. ඒකත් ශාඛාවක් බවට පත් වෙනවා. මොකද ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවා F අවස්ථා දෙකක්. ඒ නිසා ඒකෙත් අපි රුකක් විදිහට කැඩෙනවා. ඒතකොට ඒක කැඩෙන්නේ පූර්වාංගය පළවෙනි එකේ මෙන්න මේ අවස්ථාවේදී අපි බලුවොත් පූර්වාංගය T වෙනවා. ඒ කියන්නේ පූර්වාංගය P වෙනවා අපරාංගය F වෙනවා. not Q වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේ පූර්වාංගය F වෙනවා. ඒ කියන්නේ not P වෙනවා. පූර්වාංගය not P වෙනවා. අපරාංගය T වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රීති ටික අපි අඳුනගත්තා. දැන් බලමු අපි කොහොමද මේ ටික සරලව බැලුවොත්. ගම්ම්‍ය අවස්ථාව අපේ පළවෙනි රීතිය විදිහට යන්නේ P ගම්ම්‍ය Q කියන අවස්ථාව. P ගම්ම්‍ය Q කියන අවස්ථාව දෙකක් තියෙනවා. එතකොට අනිත් එක තමයි not P ගම්ම්‍ය Q කියන අවස්ථාව. ඒ දෙවෙනි රීතිය. බලමු මේකෙදී මේක කඳක් විදිහට යනවා. TF ඒ කියන්නේ පූර්වාංගය P වෙනවා අපරාංගය not Q වෙනවා. මේකේ එහි විරුද්ධාර්ථය එනවා. ඒකේ විරුද්ධාර්ථය කියලා කියන්නේ පූර්වාංගය not P වෙනවා අපරාංගය Q වෙනවා. ඊට පස්සේ අපි බලමු සංයෝජකවල P සංයෝජක Q කියලා කොහොමද කියන්නේ කියලා. ඒ කියන්නේ තුන්වෙනි රීතිය. එතකොට ඒකෙත් අපිට තියෙනවා not P සංයෝජක Q. P සංයෝජක Q සහ not P සංයෝජක Q කියලා අවස්ථා දෙකක් යනවා. ඒතකොට ඒකෙත් මෙන්න මේ අවස්ථාව රූපකට කැඩෙනවා. මේක කඳක් විදිහට යනවා. මෙතන එතකොට කැඩෙන්නේ P Q කියලා. මේකේ විරුද්ධ එක තමයි අපිට මේ රූපකට යන්නේ. ඒ කියන්නේ මෙතන not P වෙනවා. එතන not Q වෙනවා. ඊළඟට වියෝජක අවස්ථාව වෙන්නේ P වියෝජක Q මේ පැත්තට එනවා not P වියෝජක Q කියන අවස්ථාව. ඒකට මේකෙත් මෙන්න මේ අවස්ථාව FF අවස්ථාව කඳක් විදිහට යනවා. ඒ කියන්නේ not P not Q කියලා. මේක කැඩෙනවා රුකක් විදිහට. මේක විරුද්ධ එක. මෙහි විරුද්ධ එක. ඒ කියන්නේ මේ පැත්ත P වෙනවා. මේ පැත්ත Q වෙනවා. පස්වෙනි රීතිය මේක 6. ඊළඟට අපිට උභයගාම අවස්ථාව තියෙනවා P උභයගාමයි Q කියන අවස්ථාව. P උභයගාමයි Q කියලා කියන්නේ මේකේ අවස්ථා අපිට දෙකක් තියෙනවා ප්‍රතිජාන හා ප්‍රතිඡේදන කියලා. අපි ප්‍රතිජාන අවස්ථාව අපිට වෙන්නේ ඒ දෙකම අවස්ථා දෙකම රුකකට කැඩෙනවා. මොකද අපිට ලැබෙන ඇගයුම උභයගාම ඇගයුමකදී T අවස්ථා දෙකක් තියෙනවා F අවස්ථා දෙකක් තියෙනවා. ඒකට අපි ශාඛා දෙකකට කැඩෙනවා P Q කියලා සහ not P not Q කියලා. ඒ ප්‍රතිජාලන අවස්ථාව. ප්‍රතිඡේදන අවස්ථාවේදී P උභයගාම්‍ය Q ඒකේ ශාඛා මුඛකට කැඩෙනවා. ඒ කියන්නේ මේ පැත්ත T වෙනවා P ඊට පස්සේ අපරාංගය not Q වෙනවා. දෙවෙනි අවස්ථාවේදී not P වෙනවා අපරාංගය Q වෙනවා. මේ තමයි 7 වෙනි රීතිය. මේ තමයි 8 වෙනි රීතිය. එතකොට මෙන්න මේ රීතීන් ටික අපි භාවිතා කළොත් අපිට මහා ලොකු දේවල් නෙවෙයි. සමහර වෙලාවට සංකීර්ණ සූත්‍ර තියෙනවා. අපි හිතමු P ගම්ම්‍ය Q වියෝජක R කියලා අපිට තිබුණොත් මේ තියෙන්නේ ප්‍රධාන සංකේතයක්. ඒ කියන්නේ ගම්ම්‍ය සංකේතයක්. අපි අර මූලික සංකේත මේ අදාළ තර්කයට භාවිතා කරනවා. මේ ප්‍රකාශනයට භාවිතා කරනවා. එතකොට මේ ප්‍රතිජානන ගම්ම්‍ය සංකේතයක්. එතකොට ඒක අපි ප්‍රතිජානන අවස්ථාවකදී රුක කැඩෙන්නේ පූර්වාංගය not වෙනවා. අපරාංගය T වෙනවා. ඒ කියන්නේ Q වියෝජක R බවට පත් වෙනවා. එතකොට මේ ගම්ම්‍ය එකක සංකීර්ණ අවස්ථාවක්. අපි මේක සංයෝජක අවස්ථාවකට ගත්තොත් not P සංයෝජක Q සංයෝජක R වියෝජක S කියලා මේක ප්‍රතිජාලන අවස්ථාවක්. ප්‍රතිජාලන අවස්ථාවක් කියලා කියන්නේ
මේක කඳ එකයට එක ලියවෙනවා. එතකොට ප්‍රතිජානන අවස්ථා අපිට තියෙන්නේ එකයි. ඒ කියන්නේ තියෙන විදිහට ලියනවා. ඒ කියන්නේ not p සංයෝජක q සහ r වියෝජක s කියලා අපි එකයට එක ලියනවා. අපි වියෝජක අවස්ථාවක් ගත්තොත් r ගම්ම්‍ය s වියෝජක p සංයෝජක q කියන අවස්ථාවක් තිබුණොත් මේ වියෝජකයක ප්‍රතිඡේදන අවස්ථාවක් කියලා කියන්නේ ff අවස්ථාවක්. එතකොට ff අවස්ථාව කියලා කියන්නේ පූර්වාංගය not r ගම්ම්‍ය s කියලා ලියන්න පුළුවන්. ඒ වගේම not p සංයෝජක q කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපි බලමු සංයෝජක අවස්ථාවක not එක වෙන්නේ කොහොමද කියලා. not p සංයෝජක q සංයෝජක r ගම්ම්‍ය s කියලා තිබුණොත් එහි නිෂේධන අවස්ථා අපිට තියෙනවා තුනක්. ඒ කියන්නේ tt අවස්ථාව විතරයි එතන t වෙන්නේ. එතකොට අපි මෙතන පූර්වාංගය එතකොට මොකද වෙන්නේ tt අවස්ථාවේ නම් මෙතන not වෙනවා. not p සංයෝජක q මේ පැත්ත not r ගම්ම්‍ය s බවට පත් වෙනවා. අපි උභය ගම්ම්‍ය එකක් වුණොත් ඒත් එහෙමයි p ගම්ම්‍ය q උභය ගම්ම්‍ය r වියෝජක s කියලා තිබුණොත් අපි මේකෙත් අපිට ප්‍රතිජානන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒකත් රුකක් කැඩෙනවා. ප්‍රතිජානන අවස්ථාව කියලා කියන්නේ p ගම්ම්‍ය q කියලා එකක් කඩා ගන්න පුළුවන්. ඊළඟට r වියෝජක s කියලා එනවා. නැත්නම් p not p ගම්ම්‍ය q not r වියෝජක s. ඒකේ ප්‍රතිඡේදන අවස්ථාවක් ගත්තොත් p ගම්ම්‍ය q p උභය ගම්ම්‍ය q වියෝජක r කියලා මේ වගේ සංකීර්ණ සූත්‍රයක් තිබුණොත් මේකේ not අවස්ථාව. එතකොට ඒකත් අපිට ශාඛාවකට කැඩෙන්නේ. එතකොටත් අපි කරන්නේ t අවස්ථාව කියලා කියන්නේ පූර්වාංගය අපරාංගය not q වියෝජක r. ඊළඟට ඒකේ අනිත් පැත්ත not p ඊළඟට q වියෝජක r කියලා කියනවා. මෙන්න මේ විදිහට සූත්‍රය ඒ කියන්නේ දීලා තියෙන රුක් සටහන් වල සූත්‍ර භාවිතා කරලා අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද සූත්‍රයක් ඒ කියන්නේ දීලා තියෙන තර්කයක් සරල කරගන්නේ කොහොමද කියලා. ඒකට සරල කිරීම කියලා කියන්නේ මේ රීතීන් භාවිතා කරලා රුක් සටහනක් ගොඩනගන්නේ කොහොමද කියලා. දැන් අද අපි කතා කළේ එම රීතීන් භාවිතා කරලා කොහොමද සංකීර්ණ සූත්‍රයක් ඒ කියන්නේ රුක් සටහනක දීලා තියෙන ප්‍රකාශනයක් අපි රුක් සටහන් රීතීන් භාවිතා කරලා සප්‍රමාද නිෂ්ප්‍රමාද කියලා හොයන්න බලපාන රීතීන් ටික තමයි මම මේ අද ඔබට පැහැදිලි කළේ. අපි නැවත ඊළඟ වීඩියෝවත් එක්ක සම්බන්ධ වෙමු කොහොමද මෙම රීතීන් භාවිතා කරලා තර්කයක් සප්‍රමාණ හෝ නිෂ්ප්‍රමාණ වෙන බව ඔප්පු කරන්නේ කොහොමද කියලා පැහැදිලි